නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දීඝං වාං අස්ස සන්තෝ දීඝං අස්ස සාමීති පජානාති රස්සං වාං අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති. ලෙස්ටර් ධර්මාශෝක බෞද්ධ විහාරයේහි විහාරාධිකාරී රාජකීය පඬිත හසලක සිරිවිමල හාමුදුරන් වහන්සේ ඇතුළු කොට ඇති විහාරස්ථානයේහි නේවාසිකව වැඩ සිටින ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. අද මේ ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වයේ දරන දුමිත් කාර්යවසම් මහත්මයා නදීකා සිරිවර්ධන මහත්මිය ඇතුළු කොට ඇති සදහැබර වාසනාවන්ත කාරුණික පින්වතුනි, ධර්මාශෝක බෞද්ධ විහාරයේ මේ වස් කාලයේ පුරාම පවත්වාගෙන යනු ලබන ධර්මදේශනා මාලාවේ 18 වෙනි ධර්මදේශනාවයි අද මේ පවත්වන්නේ කියලා විහාරාධිකාරී හාමුදුරුවෝ අපිට දැනුම් දුන්නා. ඉතින් මීට පෙරත් ස්කොට්ලන්ත බෞද්ධ විහාරයේ සිට ධර්මදේශනාවක් ඔබ වෙත ඉදිරිපත් කරන්නට යෙදුනා. මේ වස් කාලය භික්ෂුන් වහන්සේලා කොහොමද ගත කළ යුත්තේ වගේම බුදුරජාණන් වහන්සේ ඇතුළු කොට ඇති ඒ බුදුහාමුදුරුවෝ සමග වැඩ සිටිය හාමුදුරුවන් වහන්සේලා මහා සංඝරත්නය වස් කාලය තුල මොන වගේ භවනා ක්‍රමද අනුගමනය කරේ කියන එක අපි පළවෙනි ස්කොට්ලන්ත බෞද්ධ විහාරයේ සිට ධර්මාශෝක බෞද්ධ විහාරයේ ඒ දායක පින්වතුන් වෙත සිදු කරන ලබන ලද ඒ ධර්ම දේශනාවේදී අපි සඳහන් කරන්නට යෙදුණා. ඉතින් අද මම අදහස් කරේ ඒ ධර්ම දේශනාවේම දිගුවක් ලෙස අපි එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ ආකාරය සිහිපත් කරන්නට යෙදුණා. මේ භාවනා ක්‍රම හාමුදුරුවෝ වඩමින් හිටියා. නමුත් ඒ අතරින් ආනාපාන සති භාවනාවම තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. මොකද ආනාපාන සති භාවනාව වැඩුවාම සතර සතිපට්ඨානය වැඩෙනවා. සතර සතිපට්ඨානය වැඩුවාම සප්ත බොජ්ජංග ධර්මයන් ලැබෙනවා. වඩා ගන්නට පුළුවන් සප්ත බොජ්ජංග ධර්මයන් දියුණු වෙනකොට විද්‍යා විමුක්තිය ලබා ගන්නට පුළුවන්, රහත් ඵලය ලබා ගන්නට පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කර වදාලා. එහෙමනම් ආනාපාන සති භාවනාව වැඩිම තුලින් අපේ මානසික සුවය මෙලොව වශයෙන් මානසික සුවය කායික නිරෝගීකම ඇති කරගන්නවා වගේම ආනාපාන සති භාවනාව වැඩිම තුලින් විද්‍යා විමුක්තිය දක්වාම රහත් භාවය දක්වාම ගමන් කරන්නට පුළුවන් බව ආනාපාන සති සංයුක්තයේ එන සූත්‍ර 20ක් ආශ්‍රය කරගෙන අපි මූලික දේශනාවේදී එහි ආනිසංස දක්වන්නට යෙදුණා. ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේ කොහොම භාවිතා කරොත්ද කතං භාවිතා බහුලී කතා මොන ආකාරයෙන් මේ ආනාපාන සති භාවනාව බෙහෙවින්ම වැඩුවොත්ද අපිට මාර්ගඵල ලබා ගන්නට පුළුවන් වෙන්නේ කියලා 16 ආකාරයකින් ආනාපාන සති භාවනාව විග්‍රහ කරන්නට යෙදුණා. එතකොට අද මම බලාපොරොත්තු වෙන්නේ මේ ආනාපාන සති භාවනාව දියුණු කිරීම තුළින් අපිට කොහොමද අපේ මනස සංවර්ධනය කරගන්නට පුළුවන් වෙන්නේ, දියුණු කරගන්නට පුළුවන් වෙන්නේ. ඒ සඳහා මුලින්ම ආධුනිකයව හැටියට අපි හිතමුකෝ ඔයත් කවදක්වත්ම ආනාපාන සති භාවනාව වඩලා නැහැ කියලා. අන්න එහෙමනම් අපි කොහොමද මේ භාවනාව වඩන්නේ? ඒ නිසා අද ප්‍රායෝගික අත්දැකීමක් සමගම මේ ධර්ම දේශනාව පවත්වන්නට අපි සූදානම් කරලා තියෙනවා. ඒ නිසා අපි දැන් මුලින්ම ආනාපාන සති භාවනාවේ අගය පිළිබඳව, වටිනාකම පිළිබඳව සඳහන් කරන්නට යෙදුණා. එතකොට දැන්
මේ බටහිර ලෝකයේ පින්වතුනි අවුරුදු 30ක් තිස්සේ ආනාපාන සති භාවනාව මුල් කරගත්ත සතිපට්ඨාන භාවනාව ඉතා ඉහළින් පරීක්ෂණයට භාජනය කරනවා වගේම ජාතික මේ එක්සත් රාජධානී ජාතික සෞඛ්‍ය සේවයේ මගිනුත් මයින්ඩ්ෆුල්නස් කියලා සතිපට්ඨාන භාවනාව මේ ආනාපාන සතියෙන් ආරම්භ වන්නා වූ සතර සතිපට්ඨානය කේන්ද්‍ර කරගත්ත භාවනා ක්‍රමයක් දැන් ජාතික සෞඛ්‍ය සේවය ඔබට තේරෙන වචනෙන් කිව්වොත් NHS එකෙන් මානසික ආතතිය තියෙන රෝගීන්ගෙන් ඒ අයටත් ඒ වගේම විශේෂයෙන්ම විෂාදය එහෙම නැත්නම් ડિප්‍රෙෂන් මට්ටමේ ඉන්න රෝගීන්ට බෙහෙත් දෙන්න පෙර ડિප්‍රෙෂන් වලට බෙහෙත් දෙන්න පෙර ඒ උදවිය mindfulness based cognitive therapy for depression කියලා වෙනම සති 8ක පාඨමාලාවක් හදලා ඒ මානසික රෝගීන්ට ඒ උදවියට ප්‍රතිකාර කරන මනෝවෛද්‍යවරුන් වෛද්‍යවරියන් දැන් සෞඛ්‍ය ආයතනවල ඉඳගෙන ඒ කරනවා. දැන් මේ කොරෝනා කාලේ ඒක ඔන්ලයින් ලබා ගන්න පාඨමාලාව හදලා තියෙනවා. එහෙම නැත්නම් එය පෞද්ගලිකව කරොත් දැන් මේ ග්ලාස්ගෝ වල ඉන්නවා කන්සල්ටන්ට් සයිකියාට්‍රික්ලා වගේ උදවිය ඒ පාඨමාලාව සති 8යි පැයකට පවුම් 85ක් අඩුම ගණන පැයක් ඒ කියන්නේ විනාඩි 50ක් වගේ එක සෙෂන් එකක් තියෙන්නේ පවුම් 50ක් අය කරන. එතකොට ඒ වගේ 8 ගුණයක් ගෙවන්නට ඕනේ මේ භාවනා ක්‍රමය ඉගෙන ගන්න. එතෙන්දී සතිපට්ඨාන භාවනාව සහ cognitive behavioral therapy කියපු ක්‍රමයට අර සාකච්ඡා කරන ක්‍රමවේදයක් ඒ තුලින් මිනිසුන්ගේ මනස හදන්න ඒ කියන්නේ ડિප්‍රෙෂන් හැදිච්ච උදවියට බෙහෙත් ගන්න පෙර මාස 6 තුල එයින් සුව කරගන්න පුළුවන් වුණොත් එහෙම ඒ අය සඳහන් කරනවා බෙහෙත් ගන්නට අවශ්‍ය කමක් නැහැ. ඒ වගේම ડિප්‍රෙෂන් තියෙන උදවිය දැන්ටමත් බෙහෙත් ගන්න උදවියට එය නැවත හැදෙන්න පුළුවන්. එතකොට ඒ සමහරලාට සීත කාල වෙනකොට හැදෙන්න පුළුවන් වෙන ප්‍රශ්නයක් ආවම නැවතත් යටපත් වෙලා තියෙන විෂාදය උඩට එන්න පුළුවන්. එතකොට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ තියෙන සතිපට්ඨාන භාවනා මධ්‍යස්ථානයෙන් කරන ලද පර්යේෂණයකට අනුව ඒ අය පෙන්නනවා ડિප්‍රෙෂන් තියෙන උදවියට උනත් මේ භාවනා ක්‍රමය නිතර සිදු කිරීම තුළින් සති 8 භාවනාව කිරීම තුළින් පැයකට සතියකට පැය බැගින් එහෙම නැත්නම් සතියකට පැය දෙකක් කණ්ඩායමක් හැටියට තනියෙන් කරනවා නම් පැයයි කණ්ඩායමකදී පැය දෙකයි ඒ වගේ සති 8ක් එක දිගට කරනවා පැය ගෙදරදී කරන්න හෝම් ප්‍රැක්ටිස් කියලා වෙනම අභ්‍යාස ටිකකුත් දෙනවා CD එකක් එක්ක එහෙම කරලා මානසික ආතතිය හැදෙන ප්‍රමාණය අඩු බවට ඒගොල්ලෝ පර්යේෂණ වලින් විද්‍යාත්මක පර්යේෂණ වලින් විශේෂයෙන්ම නියුරෝ සයන්ස් වලින් මොළයේ තියෙන නියුරෝන සෛලවල ක්‍රියාකාරීත්වය ඒවැ ගමන් කරන රසායනික ක්‍රියාකාරීත්වයේ වෙනසක් භාවනා කරනකොට සිදු වෙනවා කියන එක පෙන්වලා තියෙනවා. අදත් ලෝකේ දියුණු රටවල් වල මේ ගැන විවිධ විදිහේ පර්යේෂණයන් පවත්වනවා. එතකොට මේක බටහිර රටවල් වලට මේ මට්ටමට දියුණු වෙන්නේ එහි තියෙන විද්‍යාත්මක පසුබිම නිසාත් විද්‍යාත්මකව මේ කාරණය ඔප්පු කරලා තියෙන නිසාත්. ඒ නිසාම තමයි දැන් පාසල් එංගලන්තයේ පාසල් 370ක දැන් අවුරුදු 2ක් තිස්සේ භාවනා ක්‍රමය සතිපට්ඨාන භාවනාව පාසල් පන්ති කාමරයට එකතු කරගෙන යනවා. එතකොට අවුරුදු 2කින් ඒ අය පෙන්නන දැන්ටමත් අවුරුද්දක් ගත වෙලා මේ අන්තිම අවුරුද්ද යන්නේ. එතකොට පාසල් 370ක විෂය නිර්දේශෙටම එකතු කරගෙන මේ කරන්නේ ඒ දරුව තුල විනය වර්ධනය කරන්නටත් ඒ වගේම මානසික රෝගී ස්වභාවයන් ළමයි අවුරුදු 5 19 අතර ළමයි 8 දෙනෙක්ගෙන් එක්කෙනෙකුට එංගලන්තයේ මානසික රෝගයක් තියෙනවා. අඩුම වශයෙන් එක මානසික රෝගයක් හරි ඒ ළමයින්ට හැදිලා තියෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ පරීක්ෂණ මේ தત્ත්වය නිසා තමයි අවුරුදු 2කට පෙර හොයාගත්ත මේ තොරතුරු නිසා ඒ අය බලනවා ළමයින්ගේ මානසික ආතතිය අඩු කරන්න බෙහෙත් දෙනවට වඩා ඵලදායී ක්‍රමයක් තියනවාද කියලා. ඉතින් ඒකට තමයි දැන් මේ පාසල් 370ක සතිපට්ඨාන භාවනාව, ඒ කියන්නේ සති අභ්‍යාස කියලා කියන්නේ සති අභ්‍යාස ඉදිරිපත් කරගෙන යනවා. ඒ සති අභ්‍යාසවල මූලිකම දේ තමයි මේ ආනාපාන සති භාවනාව. තමන්ගේ සිතුවිලි පිළිබඳව සතිමත් වෙනවා වගේම ඒ ආරම්භ කරන්නට සති අභ්‍යාස හැටියට
ආනාපාන සති භාවනාව ඉදිරිපත් කරනවා. ඒතකොට මම මේ කියන්න ඕන උනේ මේ බටහිර රටවල් වල සතිපට්ඨාන භාවනාව උගන්වන ආකාරයත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයේත් යම් පොඩි වෙනස්කමක් තියෙනවා. මොකද මේ පාඨමාලාවන් මම හදාරපු කෙනෙක් හැටියට ඒ පිළිබඳව අධ්‍යයනය කරපු කෙනෙක් හැටියට අවුරුදු 7-8ක් මම තේරුම් ගත්ත දේ තමයි ඒගොල්ලෝ කියන්නේ අපි මේක ඩිවෙලොප් කරා කියලා. දැන් අපිට නම් බුදුහාමුදුරුවන්ගේ දේශනයක් අපිට අමුතුවෙන් කවුරුවත් ඩිවෙලොප් කරන්න ඕනේ නැහැ. ඒක ඉහළම දියුණු අවස්ථාව තමයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරේ. ඉතින් මම මුලින් බැලුවා මොකද්ද මේගොල්ලෝ මේ බුදුරජාණන් වහන්සේ තුන්ඩෝකාග්‍ර බුදුහාමුදුරුවෝ දේශනා කරපු සතිපට්ඨානේ ආපහු මොකද්ද ඩිවෙලොප් කරන්න තියෙන්නේ කියලා. ඉතින් එතෙන්දි මම තේරුම් ගත්ත දේ තමයි මේ මානසික රෝගීන් සඳහා ඒ මානසික රෝගයට ගැළපෙන විදිහට මේ අභ්‍යාස ක්‍රම හදාගෙන තියෙනවා. දැන් ડિප්‍රෙෂන් තියෙන කෙනෙකුට අපි හිතමු උදාහරණයක් හැටියට මේ ශරීරයේ දෙතිස් කුණප සමූහයකි කියලා අපිට අසුභ සංඥාවවත් මරණානුස්සතියවත් වඩන්න බෑ. ඒතකොට ડિප්‍රෙෂන් තියෙන කෙනෙකුට අපි මරණානුස්සතිය වඩන්න කියලා කිව්වොත් එහෙම එයා ඒ දවසේම දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ වෙනකොට දිවිනසා ගන්න පුළුවන්. මොකද ඒ භාවනාව යාට හරි කමටහනක් නෙවෙයි. ඉතින් ඒ නිසා මම මේ සරල උදාහරණයක් කිව්වේ. ඒතකොට ඒ වගේ කෙනෙකුට කොහොමද මෛත්‍රී භාවනාව උගන්වලා? ඒතකොට මෛත්‍රී භාවනාවෙන් කියන්නේ තමන්ට ආරක්ෂා කරගන්න ඕනේ, තමන්ට මෙත් වඩන්නට ඕනේ, තමන් ප්‍රයෝජනවත් මිනිසෙක්, ඒ වගේම තමන්ගෙන් අනුන්ට යහපතක් කරන්න පුළුවන් කියන එක තමයි. ડિප්‍රෙෂන් තියෙන කෙනෙක් හැමතිස්සෙම හිතන්නේ මම ඵලදායී මිනිසෙක් නෙමෙයි කියන එකයි. මටවත් ප්‍රයෝජනයක් නැහැ, මම අනුන්ට ප්‍රයෝජනයක් නැහැ. අන්න එයා ඒ වගේ කෙනෙකුට මෛත්‍රී භාවනාව පුරුදු කරාම එයා තමන්ගේ ජීවිතේ වටිනාකම තේරුම් ගන්නවා. එතකොට යම්කිසි විදියකින් දිවිනසා ගැනීමේ අදහස් තියෙනවා නම් එයින් අයින් වෙලා තමන්ගේ ජීවිතයේ වැදගත්කම වටිනාකම පිළිබඳව තේරුම් අරගන්නවා. එතකොට මේ ක්‍රමයට අපි මේ ඩිවෙලොප්මන්ට් එහෙම නැත්නම් යමක් සංවර්ධනය කරා කියන එකෙන් අදහස් වෙන්නේ ඒ රෝග ලක්ෂණ වලට අනුව. දැන් මානසික ආතතියේ තියෙන කෙනාගේ මානසික ස්වභාවය නෙමෙයි ડિප්‍රෙෂන් තියෙන කෙනාගේ තත්වය. එතකොට මේ ක්‍රමයට අනුව mindfulness based stress reduction කියන එක මානසික ආතතියටත් mindfulness based cognitive therapy කියප එක ડિප්‍රෙෂන් වලටත් දැන් මේ බටහිර රටවල් වල ඉතාම ජනප්‍රිය වෙලා යනවා. එතකොට දැන් අපේ ථේරවාදී බෞද්ධයෝ හැටියට පින්වතුනි අපි ගාව තියෙන මේ ආනාපාන සති සූත්‍රය, ඒ කියන්නේ ත්‍රිපිටකයේ බොහෝ තැන්වල සඳහන් වෙන ආනාපාන සති සූත්‍රය ඇසුරින් අපි කොහොමද අපේ ජීවිතය හදාගන්නේ? එතකොට යථා බුද්ධේන දේශිතා අපේ මේ ධර්ම දේශනාවේදී අපි බලාපොරොත්තු වෙන්නේ ආනාපාන සති භාවනාව බුදුහාමුදුරු දේශනා කරපු විදිහ කොහොමද කියන එකයි. එහෙම නැතුව ජෝන් කෙබාට් සිං මහත්මයා කියපු විදිහටවත් ඒ වෙනත් විදිහේ බටහිර ආනාපාන සති භාවනාව හෝ සතිපට්ඨාන භාවනාව විග්‍රහ කරන විදිහ නෙමෙයි. මොකද ඒ අය විග්‍රහ කරන්නේ මානසික රෝගී ස්වභාවයන්ගෙන් ඉන්න උදවියට යම්කිසි මානසික ප්‍රශ්නයක් මුල් කරගෙන ඒ සඳහායි. එතකොට අපි අද කතා කරන්නේ අපි හැමෝගෙම මුඛ්‍ය පරමාර්ථය තමයි මේ සියලු දුක් නැති කරලා නිවන් දකින්න එක. ඒතර හැබැයි අපි අද මේ ජීවිතේදීත් අපි තුල දුකක් තියෙනවා. එතකොට අපි තුම මානසික අසහනය කියන්නේ දුකක්. එතකොට දුක කියන එක කායික දුක, මානසික දුක කියලා කොටස් දෙකකට බෙදෙනවා. එතකොට කායික දුක තමයි stress, anxiety, panic attacks, depression මේ කියන ඔක්කොම අපේ මේ මානසික සුවය නැති කරන දේවල්. ඒ නිසා ඒව ඇති වෙන්නේ මානසික රෝගී ස්වභාවයන්. එතකොට ඒ වගේ දේවල් නිසාම අපි කායිකව ලෙඩ වෙන්නත් පුළුවන්. සමහරවිට දිගු කාලීනව ડિප්‍රෙෂන් තියෙන කෙනෙක් කායික රෝගියෙක් වෙන්නට පුළුවන්. සමහරවිට දිගු කාලීන කායික රෝගයකින් පෙළෙන කෙනෙකුට ඒ කායික රෝගය නිසාම ડિප්‍රෙෂන් හැදෙන්න පුළුවන්. නිසා මේ දෙකට එකක් හැමතිස්සෙම සම්බන්ධ වෙලා තියෙනවා. ඇයි අපි එහෙම වෙන්නේ? අපි තුල මේ කියපු අපි බෞද්ධය හැටියට අපි ගාව තියෙන මේ භාවනා ක්‍රම, මේ අභ්‍යාස ක්‍රම අපේ ජීවිතේට එකතු කරගන්නේ නැහැ. සමහරවිට ඔබට ඔබේ වෛද්‍යවරයා කිව්වොත් එහෙම MBCT කෝස් එකක් කරන්න කියලා ඔබට මානසික අසහනය තියෙනවා නැත්නම් ડિප්‍රෙෂන් තියෙනවා, ඒකට බෙහෙත් ගන්න පෙර මේ භාවනාව කරන්න, මේ පාඨමාලාව කරන්න කිව්වොත් ඔබත් පවුම් 75ක් 80ක් දීලා මනෝවෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා ඒ ඉගෙන ගන්න පුළුවන්.
නමුත් අපි මේ අපේ පන්සලෙන් ගන්න පුළුවන්, අපේ විහාරස්ථානයෙන් ගන්න පුළුවන්, ධර්මදේශනාවකින් ගන්න පුළුවන් මේ කරුණු ටික එදිනෙදා ජීවිතයට එකතු කරගන්නවා නම් අපි හැමෝටම අපේ කායික සහ මානසික සෞඛ්‍ය එදිනෙදා ජීවිතයේදී වර්ධනය කරගන්න පුළුවන්. අද මේ රටේ කියන්නේ ජෙනරල් වෙල්බීන් කියලා. එතකොට අපේ සාමාන්‍ය මානසික ස්වභාවය, කායික ස්වභාවය, මානසික සහ කායික සෞඛ්‍ය, නිරෝගීකම, කායික මානසික නිරෝගීකම ආරක්ෂා කරගන්නට නම් අපි සතිමත් වෙන්නට ඕනේ. එදිනදා ජීවිතේට සතිමත්කම උපයෝගී කරගන්නට ඕනේ. එහෙනම් යථා බුද්ධේන දේශිතා, බුදුරජාණන් වහන්සේ ආනාපාන සති සූත්‍රයේදී කොහොමද ආධුනිකයෙකුට, මුලින්ම භාවනා කරන කෙනෙකුට මේ භාවනාව වඩන්න කියලා උපදෙස් දුන්නේ. අපි දැන් මෙතෙන් සිට ඒ කාරණේ සාකච්ඡා කරමු. දැන් මුලින්ම භාවනා කරන යෝග්‍යයා විසින් තමන්ට අවශ්‍ය කරන පරිසරය සූදානම් කරගන්නට ඕනේ. මේ පරිසරය මොකද්ද? පරිසරය තුන් ආකාරයකින් ආනාපාන සති සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාලා. ඒ මොකද්ද? පළවෙනි තමයි අරඤ්‍යගතෝවා, රුක්ඛමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා. අරඤ්‍යගතෝවා එක්කෝ කැලේකට යන්නට ඕනේ. එහෙම නැත්නම් රුක්ඛමූලගතෝවා ගහක් මුලට යන්නට ඕනේ. ශුඤ්ඤාගාරගතෝවා හිස් නිවසකට යන්නට ඕනේ. දැන් ඔබ හිතන්න පුළුවන් එහෙනම් මේ තුනම අපිට කරන්න බෑ. කැලේ යන්නත් බෑ, ගහක් යටට යන්නත් බෑ, අතෑර දාපු හිස් නිවසකට යන්නත් බෑ. නමුත් ඔබේ නිවසේම ඔබට කාමරයක් හදාගන්න පුළුවන් ගෘහ භාණ්ඩ අඩුවෙන්. එහෙම නැත්නම් ඔබ වඳින්න පුදන තැන පුළුවන් තරම් අඩුවෙන් ඔබේ නිදන කාමරේ වුණත් අවශ්‍ය මූලික දේවල් ටික විතරක් තියෙනවා නම් හැම දෙයක්ම ගොඩ ගහගන්නේ නැතුව එතන හිස් කාමරයක් බවට ඔබට පත් කරගන්නට පුළුවන් වෙනවා. ඒ නිසා තමන්ගේ නිවසේ සිටම මේ භාවනාව තමන් ඉන්න කාමරේම ශූන්‍යාගාරයක් හැටියට, හිස් තැනක් හැටියට තමන් හිතෙන් උපකල්පනය කරගෙන තමන්ගේ මනස අවුල් කරන දේවල් මොනවා හරි ලොකු ලොකු පින්තූර තියෙනවා නම්, අනවශ්‍ය දේවල් ගොඩ ගහගෙන ඉන්නවා නම් ඒවයින් අයින් කරපු තරමට එතන ඔබට සහනයක් ලබා ගන්න පුළුවන් මේ භාවනාවට. දැන් අපේ මේ විහාර මන්දිරයක් බලන්නකෝ. අපි විහාර මන්දිරයේ තියාගෙන ඉන්නේ අපිට අවශ්‍යම දේවල් ටික විතරයි. වෙන කිසිම දෙයක් විහාර මන්දිරය තුල අපි තියාගෙන ඉන්නේ නැහැ. මල්ලාසනය තියෙනවා, ධර්මාසනය තියෙනවා. ඒ වගේම මේ ඉටිපන්දම් පහන් පත්තු කරන්න, මල් පූජා කරන්න, ඒ අවශ්‍ය කරන දායක පින්වතුන්ට පහසුවෙන් වාඩි වෙන්න මෙට්ට ටික තියෙනවා. අනිත් ටික ඔක්කොම හිස්. ඒ නිසා අපි විහාර මන්දිරය එතෙන්දි භාවනාවට සුදුසු තැනක් හැටියට හදාගෙන තියෙනවා. ඔබට පුළුවන් පාක් එකකට ගියත්, ළඟපාත ගහක් යටට ගියත්, ගෙදරම කාමරයක වුණත් මේ භාවනාව කරන නිසා මුලින්ම කියන්න තියෙන්නේ Tamanට සුදුසු තැනක් හදාගන්න භාවනා කිරීමට ප්‍රථමයෙන්. ඊළඟට මට විනාඩි 10ක් 15ක් කරදරයක් වෙන්නේ නැතුව, දුරකථනයේ වදින්නේ නැතුව, වෙනත් බාධාවන් එන්නේ නැතුව මේ භාවනාව කරන්න අවශ්‍ය කරන පසුබිම මට තියෙනවා කියලා හොයාගන්න. ඊළඟට තියෙන්නේ මොකද්ද? පල්ලංකං ආභුජිත්වා පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. එතකොට පල්ලංකං ආභුජිත්වා, පළඟක් බැඳගෙන. එතකොට පළඟක් බැඳගෙන කියන්නේ අපි කකුල් දෙක එක තැන තියාගෙන අර මේ සමාධි පිල්මේ දැන් මට මාගේ පසුබිමින් ඔබට පේනවා. ඒ සමාධි ප්‍රතිමාවේ වැඩ සිටින ආකාරයට ඔබට පුළුවන් තමන්ගේ දෙපතුල තබා ගන්න. ඒක සමහර කෙනෙකුට කායිකව අපහසු වෙන්න පුළුවන්. එහෙමනම් අපි කරන්නට ඕනේ පුටුවක වාඩි වෙනවා නම් හරියට පුටුවේ තමන්ගේ දෙපතුල පොළවේ ඉන්න ආකාරයට තබා ගන්න. දෙපතුල පොළවට ඉන්න ආකාරයට තබා ගන්න. තමන්ගේ ශරීරය හොඳට ඍජුව තබා ගන්න. උජුං කායං පනිදාය. ශරීරය හොඳට ඍජුව පවත්වා ගන්න, බෙල්ලත් කෙලින් තියා ගන්න. ඒතර දැන් මේව ඇඟට අමාරුවක් වෙන විදිහට නෙමෙයි අපි කරන්නේ. බොහොම සරල ආකාරයට ඇඟ ඍජුව තියාගෙන තමන්ගේ සුසුම්නාව ඍජුව තබා ගන්න. එතකොට හරි පහසුවක් දැනෙනවා, සිත එක්තැන් කරගන්න පුළුවන්. එතකොට උජුං කායම් පරිදා සතින් උපට්ඨපෙත්වා. මම දැන් භාවනා කරන්නයි යන්නේ. මගේ සතිය මම එළඹවා ගන්නවා. එතකොට සතින් උපට්ඨපෙත්වා. මෙතන අදහස් දෙකක් තියෙනවා. එකක් තමයි ඔබ දැන් භාවනා කරන්නට යනවාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. ඒ අදහසට පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන්නේ
අපි අදහසට හිත යොමු කරගෙන මන් දැන් භාවනා කරන්න යනවා. තව අර්ථයක් තමයි පරිමුඛං කියන්නේ මගේ මේ භාවනාව නිවන් දැකීම සඳහාමයි කෙලෙස් නැති කිරීම සඳහාමයි මම මේ උත්සාහ කරන්නේ කියන මුඛ්‍ය අදහස එතෙන්ට අරගන්නවා. එතකොට සතින් උපට්ඨපෙත්වා සතිය එළඹවාගෙන දැන් මොනවටද අපි සතිය එළඹවා ගන්නෙ? තමන්ගේ ශරීරයට සතිය එළඹවා ගන්නවා. තමන් සතිමත් වෙනවා තමන්ගේ භෞතික ශරීරය පිළිබඳව මේ වෙලාවේ මගේ ශරීරය කොහොමද තියෙන්නේ? ඒකනේ අපි අර හොඳ ආසනයක් අරගෙන පහසුවෙන් වාඩි උනේ. ඉන් අනතුරුව තමන්ගේ සිතුවිලි මොනවද? ඒ සිතුවිලි තමයි සිතුවිලි වලින් බාධා එන නිසා අපි සිතුවිලි පිළිබඳව සතිමත් වෙලා අපි අදහසක් දෙනවා සිතට මම දැන් භාවනා කරන්නයි යන්නේ. නිවන් දැකීම සඳහා මේ භාවනාව මට හේතු වේවා කියලා අදිස්ථානයක් ඇති කරගෙන ඔබ භාවනාවට වාඩි වෙනවා. දැන් ඔබේ ශාරීරිය පිළිබඳව ඔබ දන්නවා. ඔබේ සිතුවිලි පිළිබඳවත් ඔබ දන්නවා. මේ දෙකම සතිමත් කරගෙන තියෙනවා ඔබේ භාවනාවට හිත හදා ගන්නට. ඒ නිසා මෙතෙන්දී මේ ආකාරයට ආවට පස්සේ මොකද කරන්නේ? සතෝව අස්ස සති සතෝ පස්ස සති. එයා සිහියෙන් යුතුව හුස්ම ගන්නවා, සිහියෙන් යුතුව හුස්ම පිට කරනවා. සතෝව අස්ස සති සතෝව පස්ස සති. දැන් අපි ටිකක් මේ පළවෙනි එක කරලා බලමු. සතෝව අස්ස සති සතෝව පස්ස සති. දැන් හොඳට වාඩි වෙන්න. ඇඟ ටිකක් වෙනස් කරලා බලන්න. ඇස් දෙක පියාගෙන සිහියෙන් යුතුව හුස්ම ගන්නවා, සිහියෙන් යුතුව හුස්ම පිට කරනවා. මෙහෙම සිහියෙන් යුතුව ඔබ හුස්ම ඉහළ ගන්නකොට පහළ ගන්නකොට ඔබේ සිත විසිරෙනවා. නැවතත් හුස්මටම හිත ගන්න. ඔබට පුළුවන් අහන්න මගේ සිතේ මගේ හුස්මේ ස්වභාවය කොහොමද මේ මොහොතේදී? එහෙම බලනකොට ඔබ සිහියෙන් යුතුව හුස්ම ගන්නවා, සිහියෙන් යුතුව හුස්ම පිට කරනවා. සතෝ වාස සති සතෝව පස්ස සති. හොඳයි. දැන් ඇස් හරින්න. ඊළඟට විග්‍රහ කරන්නේ දීඝං වාස සන්තෝ දීඝං අස්ස සාමීති පජානාති රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති. ତොර දිග හුස්මක් ගන්නකොට එය දිග හුස්මක් කියලා දැනගන්නවා. කෙටි හුස්මක් ගන්නකොට එය කෙටි හුස්මක් කියලා දැනගන්නවා. ඒ වගේම දිග හුස්මක් ගන්නකොට ඒ දිග හුස්ම පිට කරනකොට එය දිග හුස්මක් පිට කරනවා කියලත් ඔබට දැනෙනවා. කෙටි හුස්ම අරගෙන කෙටි හුස්ම පිට කරනකොට එය කෙටි හුස්මක් පිට කරා කියලත් තේරුම් ගන්නවා. දැන් මේ දිග හුස්මක් සහ කෙටි හුස්මක් මේ දෙක ඉතා වැදගත්. දීඝ කිව්වේ දිග, රස්සං කිව්වේ කෙටි. ශරීරයේ දිග සත්තුන්ට ඒ කියන්නේ විශාල සත්තු දැන් අලියා, නයා වගේ ඒ ශරීරයේ දිග සත්තුන්ගේ හුස්ම දිගයි. ඒ වගේම හාවෝ, මීයෝ වගේ සත්තුන්ගේ හුස්ම කෙටි. කුඩා ශරීරයක් තියෙන සත්තුන්ගේ හුස්ම කෙටි. හැබැයි මිනිස්යාගේ දිග හුස්මක් තියෙනවා, කෙටි හුස්මක් තියෙනවා. දැන් අපි මේක අපේ අත්දැකීමක් කරගන්න බලමු. දැන් සතිපට්ඨාන සූත්‍රයේ සහ ආනාපාන සති සූත්‍රයේ තියෙන්නේ දීඝං වා අස්ස සන්තෝ දීඝං අස්ස සාමීති පජානාති දීඝං වා පස්ස සන්තෝ දීඝං පස්ස සාමීති පජානාති රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති රස්සං වා පස්ස සන්තෝ
රස්සං පස්සසාමීති පජානාති. දැන් හුස්ම දෙකේ හතර අවස්ථාවක් මෙතන තියෙනවා. දැන් අපි මේක ටික වෙලාවක් බලමු. දැන් ආපහු අර වගේම තැම්පත් වෙලා ශරීරය කෙලින් තියාගෙන දැන් බලන්න ඔබේ හුස්මේ ස්වභාවය කොහොමද කියලා. දැන් හොඳට බලන් ඉන්නකොට දැන් ඔබ සතිමත් ආපහු පළවෙනි පියවරටම යන්න. සතිමත්ව හුස්ම ගන්නවා, සතිමත්ව හුස්ම පිට කරනවා. මෙහෙම සතිමත්ව හුස්ම ගන්නකොට, සතිමත්ව හුස්ම පිට කරනකොට ටික වෙලාවකදී ඔබට දැනේවි ඔබ දිග හුස්මක් ගත්තද, කෙටි හුස්මක් ගත්තද කියලා. දිග හුස්මක් ගත්තොත් ඒක පිට කරන්නේ ටිකක් දිගට. කෙටි හුස්මක් ගත්තොත් ඒ පිට කරන්නේ කෙටියෙන්. දැන් ටික වෙලාවක් බලන්න සිහියට තමන්ගේ හුස්මට සිහිය යොමු කරනවා. පළවෙනි පියවරේ ඉන්නවා, සිහියෙන් යුතුව හුස්ම ගන්නවා, සිහියෙන් යුතුව හුස්ම පිට කරනවා. ඒ පියවරේ ඉඳගෙන බලන්න ඔබට දෙවෙනි අවස්ථාව වැටහෙනවද කියලා. දෙවෙනි අවස්ථාව වැටහෙනවාද කියලා කියන්නේ මේ දිග හුස්මක් ගත්තයි කෙටි හුස්මක් ගත්තයි කියලා ඔබට වැටහෙනවද කියලා බලන්න. හොඳයි දැන් හිමීට දැස් ඉවර කරන්න. දැන් පින්වතුනි මෙන්න මේ කියපු අභ්‍යාසය තමයි ඔබේ මූලික අභ්‍යාසය වෙන්නේ. මූලික කමටහන වෙන්නේ. ඔබට පුළුවන් නම් දවසකට විනාඩි 10ක් මේ භාවනාව වඩන්න. දැන් මං කියවනේ 16ක් තියෙනවා කියලා. එතකොට මේ 16ේ පළවෙනි චතුස්කය අපි ඒකට කියන සබ්බකාය චතුස්කය කියලා. ඔබ තාම සබ්බකාය චතුස්කය කියන්නේ කායානුපස්සනාව දියුණු වෙන ආනාපාන සති භාවනා ක්‍රම 4ක් තියෙනවා. ඒ මූලික 4 සම්පූර්ණ කරේ නෑ තාම. ඒ මූලික 4 සම්පූර්ණ කරන්න බෑ මේ කියපු අවස්ථාවන් ටික දියුණු කරන්නේ නැතුව. එනිසා ඔබ මුලින්ම කරන්නට ඕනේ සිහියෙන් යුතුව හුස්ම ගන්නවා, සිහියෙන් යුතුව හුස්ම පිට කරනවා. එහෙම කරමින් ඉන්නකොට බලන්න ඊළඟ අවස්ථාව දිග හුස්මක් වැටෙනකොට ඔබට දිග හුස්මක් කියලා තේරෙනවද? ඒ දිග හුස්ම පිට කරනකොට පිට කරපු හුස්ම රැල්ල දිගයි කියලා දැනෙනවද? ඒ අතරේ කෙටි හුස්මක් ගන්නවද? ඒ ගත්ත කෙටි හුස්ම පිට කරනකොට කෙටි හුස්මක් පිට කරා කියලා දැනෙනවද? ඔන්න ඔතනින් අද ධර්ම දේශනාව අපි නවත්වනවා. මොකද ආනාපාන සති භාවනාව ඔබ දියුණු කරන්න නම් මෙන්න මේ කියපු අවස්ථාව පැය ගාණක් ඔබ දියුණු කරන්නට ඕනේ. දැන් අර දවස් 10 භාවනා වැඩසටහන් තියෙනවා. ඒ දවස් 10 භාවනාවල් වලදී සතිපට්ඨාන භාවනාවේ පළවෙනි දවස් 3ම ආනාපාන සතියෙන් විතරයි. පාන්දර 5 ඉඳගෙන රාත්‍රී 10 වෙනකම් තනිකරම ආනාපාන සති භාවනාවම විතරක් දවස් 3ක් එක දිගට වඩනවා. එතකොට තමයි සතිපට්ඨාන ඊළඟ අංගවලට අපිට යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි ඔබ ගිහි ජීවිතයක් ගත කරන උදවිය හැටියට විනාඩි 10ක් ඔබ මේ අභ්‍යාසය කරන්න. හැමදාම විනාඩි 10ක් මේ අභ්‍යාසය ඔබට කරන්න පුළුවන් නම් ලොකු කායික සහ මානසික වෙනසක් සුවයක් ඔබට දැනෙනවා. ඊට පස්සේ තමයි අපි අර සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති, සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති කියපු විදිහට මේ හුස්ම රැල්ල සම්පූර්ණම මුල මැද අග කියන අවස්ථා තුනම තේරුම් අරගෙන වටහාගෙන හුස්ම රැල්ල ඔබේ සතිමත්කම දියුණු වෙන්න චිත්ත ඒකාග්‍රතාව දියුණු වෙන්න හුස්ම රැල්ලේ තියෙන ස්වභාවය සුක්ෂමතර භාවය ටිකින් ටික ඔබට වැටහෙනවා. ඒ නිසා මුල මැද අග කියන අවස්ථාවන් තුනම සමහරට හුස්ම ගන්නකොට ඒකේ මුල විතරයි පේන්නේ,
අග විතරයි. එහෙම නෙමෙයි ටිකව කාලයක් භාවනා කරනකොට හුස්ම රැල්ලේ මුල මැද අග කියන අවස්ථා තුනම ඔබට දැනෙනවා වැටහෙනවා. ඒ වගේම තමයි පස්සම් භයං කාය සංඛාරං අසසිස්සාමීති සික්ඛති පස්සම් භයං කාය සංඛාරං පස්සසිස්සාමීති සික්ඛති කියන විදිහට ඔබට පුළුවන්කම තියෙනවා ඊට පස්සේ මේ සම්පූර්ණම කාය තමන්ගේ ශරීරයේ තුල ඇතිවෙන්නා වූ වෙනස දකිමින් හුස්මට අනුව ඇතිවන්නා වූ වෙනස දකිමින් එය සංසිඳුවමින් හුස්ම රැල්ල සංසිඳුවමින් එහාට තමන්ගේ භාවනාව කරන්න. ඉතින් ඒ ඊළඟ පියවරට යන්න පෙර ඔබ මූලික අවස්ථාවන් දෙක පරිපූර්ණේ කරන්නට ඕනේ. ඉතින් ඒ නිසා දැන් මෙන්න මේ හිතට අදිෂ්ඨානයක් ගන්න මම විනාඩි 10ක් මේ අභ්‍යාසය හැමදාම කරනවා. මෙහි විනාඩි 10ක අභ්‍යාසයක් ඔබට ඉදිරියේදී පන්සලේ හාමුදුරුවන්ගෙන් ලබා ගන්න අවස්ථාව සලසලා දෙන්නම්. විනාඩි 10ක් අපි මේ භාවනා වඩන ආකාරය දීර්ඝව විනාඩි 10කින් දිගටම Tamanට නිවසේ සිට කරන්න පුළුවන් ආකාරයට විනාඩි 10ක කෙටි භාවනාවක් අපි හදලා දෙන්නම්. එතකොට ඔබට පුළුවන් නිවසේ ඉඳගෙනම ඒ භාවනාව වඩන්න. ඉතින් ඒ නිසා අද දවසේ ධර්ම දේශනාව මින් එහාට යන්න නම් ඔබ මේ ටික දියුණු කරන්නට ඕනේ. අද කියලා දුන්න මේ කමටහන ඔබ දියුණු කරගත්තොත් තමයි නිතර අඩුම ගන්න තව සති දෙක තුනක්වත් මේ භාවනාව ඔබ දියුණු කරලා එතකොට අපිට පුළුවන් නැවතත් ඔබට ඊළඟ අංකයට යන්න ඊළඟ පියවරට ඔබේ හිත දියුණු කරන අභ්‍යාසය කියලා දෙන්න. ඒ නිසා පොඩි දරුවන් තමන්ගේ දරුවන්ටත් මේ අභ්‍යාස කියලා දෙන්න ඔබත් පුහුණු කරන්න. එහෙම මේක යථා බුද්ධේන දේශිතා මතක තියාගන්න මේ බුදුහාමුදුරුවෝ ආනාපාන සති සූත්‍රයේදී අපිට දේශනා කරපු ආකාරයටයි අද දවසේදී අපි මේ එහි මූලික කාරණා කීපයක් ඔබට විග්‍රහ කරන්නට යෙදුනේ ප්‍රායෝගික අත්දැකීමක් සමග. ඉතින් ඒ නිසා පින්වතුනි ඒක ධම්මෝ එක ධර්මයක් දියුණු කිරීම තුළින් දහම් කරුණු හතරක් දියුණු වෙනවා. ඒ හතර දියුණු කිරීම තුළින් කරුණු හතක් දියුණු වෙනවා. ඒ කරුණු හත දියුණු කිරීම තුළින් කරුණු දෙකක් දියුණු වෙනවා කියලා මුල් ධර්ම දේශනාවේදී මම සඳහන් කරා. එය නැවතත් සිහිපත් කරනවා. ඒ එකම ධර්මයේ තමයි මේ ආනාපාන සති භාවනාව. මේ භාවනාව දියුණු කරනකොට සතර සතිපට්ඨානෙ වැඩෙනවා. සතර සතිපට්ඨානෙ වැඩෙනකොට සත්ත බොජ්ජංග ධර්මයන් වැඩෙනවා. සත්ත බොජ්ජංග ධර්මයන් වැඩෙනකොට අපිට විද්‍යා විමුක්තිය ලබා ගන්නට පුළුවන්, රහත් භාවය ලබා ගන්නට පුළුවන්. ඒ නිසා ඒ සඳහා ගන්න පියවරක් හැටියට මේ ධර්ම දේශනාව ඔබේ ජීවිතයට ශක්තියක් කරගන්නා හැටියට නැවතත් සිහිපත් කරමින් මේ ධර්ම දේශනාමය පුණ්‍යක්‍රියාවෙන් ජනිත වූ සීලුම පින් දෙවියන්ටත් මිය පරලොවගේ ඥාතීන්ටත් අප හැම කෙනෙකුටම අමා මහ නිවන් සුවය සඳහාම හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන දුමිත් කාර්යවසම් මහත්මයාත් නදීකා සිරිවර්ධන මහත්මියත් බලාපොරොත්තු වෙනවා දුමිත් මහත්මයාගේ මිය පරලොවගේ දයාබර පියාණන් වහන්සේ විලියම් කාර්යවසම් මැතිතුමා දැන් අවුරුදු 5ක් වෙනවා භාව ප්‍රාප්ත වෙලා. ඒ දයාබර පියාණන් වහන්සේට මේ පින් අනුමෝදන් කරන්න. නදීකා සිරිවර්ධන මහත්මියගේ දයාබර පියාණන් වහන්සේ මීට 7කට ඔබෙහිදී මාස 7කට ඔබෙහිදී කල්පී කරන්නට යෙදුණා. ඒ වීර කුමාර සිරිවර්ධන මැතිතුමා ඉතින් දයාබර පියවරු දෙදෙනෙකුට උපස්ථාන කරන්න, පරලොවින් සංග්‍රහයක් කරන්නට ධර්ම දානමය පුණ්‍යක්‍රියාවක් ඔබ දෙපළ අද දවසේ සිද්ධ කරා කියලා සතුටටපත් වෙන්නට ඕනේ. උතුම්ම දානේ ධර්ම දානයයි. ඒ වගේම මේ භාවනාමය කුසල කර්මයක් කරගෙන ඒ පින තමන්ගේ මිය පරලොවගේ දයාබර දෙමව්පිය තමන්ගේ පියවරු දෙදෙනාට අනුමෝදන් කරන්නටත් සුජීවත්ව සිටින දුමිත් මහත්මයාගේත් නදීකා මහත්මියගේ දයාබර මෑණිවරු දෙදෙනට තුන්රුවන්ගේ ආශිර්වාදය ආරක්ෂා නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරන්නටත් මේ ධර්ම දේශනාව ඔබට උපයෝග කරගන්නට පුළුවන්. ඒ නිසා දැන් කල්පනා කරන්න මිය පරලොවගිය විලියම් මහත්මයාත් වීර කුමාර මැතිතුමාත් මේ පින් අනුමෝදන් වේවා. දෙදෙනාටම මේ පින උතුම් වූ නිවන් සුවය සඳහාම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන සුජීවත්ව වාසය කරන
දයාබර දෙමව්පියන් මෑණිවරු දෙදෙනාට තුන්රුවන්ගේ ආශිර්වාදය ආරක්ෂාව උදා වේවා, නිදුක් නිරෝගී භාවය සැලසේවා, නිරෝගී සම්පත්තියම ඒ මෑණිවරු දෙදෙනාට ඒකාන්ත වශයෙන් උදා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම තමන්ගේ දියණිවරු දෙදෙනාට නිදුක් නිරෝගී භාවය සැලසේවා, උසස් අධ්‍යාපනයක් ලබා ගන්නට මේ ධර්ම දානමය පුණ්‍ය ක්‍රියාව ඒකාන්ත වශයෙන්ම හේතු වාසනා වේවා. ඔබ දෙපළගේ සිඟිදි දියණිවරු දෙදෙනාට තුන්රුවන්ගේ ආශිර්වාදය ආරක්ෂාව රැකවන්න සැලසිලා හැම යහපතම උදා වේවා, දීප්තිමත් අනාගතයක් උදා වේවා. අද දවසේදී අන්තර්ජාලය ඔස්සේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබේ කල්යාණ මිත්‍ර සමූහයාට ධර්ම දානයක් හැටියට ඔබ ආරාධනා කරන්නට ඇති. අපේ ධර්ම දේශනාව පැවැත්වෙනවා, ඒ සඳහා සහභාගී වෙන්න කියලා. ඉතින් ඒ නිසා අන්තර්ජාලය ඔස්සේ මේ ධර්ම දානය බෙදා දීම තුලින් ඒට සහභාගී වෙච්ච ඔබේ කල්යාණ මිත්‍ර සමූහයාට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඒ හැම කෙනෙකුටම තුන්රුවන්ගේ ආශිර්වාදය ආරක්ෂාව රැකවන්න සැලසේවා, නිදුක් නිරෝගී භාවය සැලසේවා. ඒ හැමතෙම හැම යහපතම උදා වේවා, ජීවිතවල ආරක්ෂාව උදා වේවා, අමා මහ නිවන් සුවයත් සාක්ෂාත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම එක්සත් රාජධානී උපප්‍රධාන සංඝනායක ආචාර්ය විතාරන්දිනියේ කස්සප නායක හාමුදුරුවන් වහන්සේ යුරෝපයේ තියෙන විශාලතම බෞද්ධ විහාරය ඉදිකරනවා. ඉතින් සිරිමල හාමුදුරුවෝ ඇතුළු ඒ හාමුදුරුවන් වහන්සේලා උන්වහන්සේට ලොකු ශක්තියක් වෙලා තියෙනවා. ඒ නිසා අපි මේ වෙලාවේදී අපේ කස්සප නායක හාමුදුරුවන් විතාරන්දිනියේ කස්සප නායක හාමුදුරුවන් ඇතුළු විහාරස්ථානයේ වැඩ සිටින සියලුම හාමුදුරුවන් වහන්සේලා මම මුල් ධර්ම දේශනාවේ සඳහන් කළා වගේ තරුණ භික්ෂුන් වහන්සේලා ඉතින් උන්වහන්සේලා වාසය අභිවෘද්ධිය මුදා වේවා. ඒ සියලුම හාමුදුරුවන් වහන්සේලාටත් හැම යහපතම උදා වේවා. තුන්රුවන්ගේ ආශිර්වාදය ආරක්ෂාව රැකවන්න සැලසේවා. අප හැමතෙම මේ ධර්ම දේශනාමය පුණ්‍ය ක්‍රියාව අමා මහ නිවන් සුවය සඳහාම ඒකාන්ත වශයෙන්ම හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඔබ හැම කෙනෙකුටම හැම යහපතම උදා වේවා. අභිවාදන සීලිස නිච්ඡං උද්ධාපචායිනෝ ජත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සංපatti ඉමිනාතේ සමිජ්ජතු. හැමෝටම තෙරුවන් සරණයි.